SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අද 2020 සැප්තැම්බර් 29 අඟහරුවාදා සිරස්තල 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පතට රජයෙන් සංශෝධන කිහිපයක් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. මහනුවර කඩා වැටුණු නිවසේ හිමිකරු ලෙව්කේ රිමාන් නිවාස සැලසුමට එහා ගොස් ඇති බවට තොරතුරු. විස සම්මත කර ගැනීම ගැන කිසිදු ගැටලුවක් නැති බව අගමැති කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රාජ්‍ය තීරණය කර ඇති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා අද ශිෂ්ටාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එම 50 කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී The big story. යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මුළු පෙත්සම් 39ක් සලකා බැලීම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ වුණා. අදාළ පෙත්සම් මගින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන සංශෝධන 50 කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය වන බවයි. ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන නියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබා දී තිබූ බලය කප්පාදු කිරීම, ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම තවත් රාජ්‍ය සමාගම් විගණනයෙන් ඉවත් කිරීම, නව පාර්ලිමේන්තුවක් පත්වී වසරක් ඇතුළත එය විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවීම, හදිසි පනත් කෙටුම්පත් ගැනීමට යලි අවස්ථාව හිමිවීම වැනි අගතිගාමී ප්‍රතිපාදන මෙහි අන්තර්ගත බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින්ද ඒවා අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් හරහා ඉල්ලා තිබෙනවා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපති දප්පුලද ලිවේරා මහතා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවයි. කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවද නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව රජය විසින් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂිත සංශෝධන අතර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව නව පාර්ලිමේන්තුව පත්වී වසර 2කමාරක් දක්වා දීර්ඝ කිරීම, දැනට පවතින ව්‍යවස්ථාදායක සභාව වෙනුවට හඳුන්වා දීමට යෝජිත පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් ගණන 9ක් දක්වා වැඩි කිරීම, මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් සංඛ්‍යාව 5ක් දක්වා වැඩි කිරීම යන කරුණු ඇතුළත්. එමෙන්ම ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ විගණන කටයුතු විගණකාධිපතිවරයා යටතට පත් කිරීමටද මෙම සංශෝධන මගින් යෝජනා වී තිබෙනවා. 20 වන සංශෝධනය මගින් අලුතින් හඳුන්වා දුන් කිසියම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේදී යෝජනා කරනු ලබන යම් සංශෝධනයක් එම පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුත්තේ යන වගන්තිය අද අධිකරණයට ඉදිරිපත් වූ සංශෝධන තුළින් ඉවත් කරගෙන තිබෙනවා. එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතව නොතිබූ එහෙත් කාරක සභා අවස්ථාවේදී එම පනතට අලුතින් මෙක් කිරීමට නියමිත වගන්ති කිහිපයක්ද මෙම සංශෝධන ලැයිස්තුවේ ඇතුළත්.
ඒ අතරට ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යභාරය ක්‍රියාත්මක කිරීමේදී ඔහු විසින් කරන ලද හෝ නොකරන ලද යම් කටයුත්තක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ හැකියාව 20 වන සංශෝධනයෙන් ඉවත් කර තිබුණද 20 වන සංශෝධනය සම්මත වන අවස්ථාවට පෙර ශ්‍රේෂ්ඨ අධිකරණය ඉදිරියේ විනිශ්චයට භාජනය වෙමින් පවත්නා සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කර අවසන් කළ යුතු බවට නව වගන්තියක් එක් කිරීමට නියමිතයි. මෙම සංශෝධන ඇතුළත් ලේඛනවල පිටපත් ලැබීමෙන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සංශෝධන සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන් බලාපොරොත්තු නොවන බවයි. කාරක සභා අවස්ථාවේ සිදු කෙරෙන මෙම සංශෝධන මේ ආකාරයෙන් සිදුවීමට මෙන්ම සිදු නොවීමටද ඉඩ ප්‍රස්තාව පවතින බැවින් මූලික කෙටුම්පත පමණක් අභියෝගයට ලක් කරමින් කරුණු දක්වන බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කළා. මෙහිදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බව සඳහන් කර තිබුණද යෝජිත 20 වන සංශෝධනය හරහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව යටපත් කරන තත්ත්වයක් දිස්වන බවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරාදීමක් සිදු කර ඇතැයි චෝදනා කළා. පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් සඳහා යොමු කළ හැකිවන ආකාරයේ බලයක් ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් පවරා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යයිද ඔහු පෙන්වා දුන්නා. අද පස්වරු 4:45 පමණ පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය හෙට පෙරවරුව දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. මෙම පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ගාමිණී ලොකුගේ, මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් පූජ්‍ය උමාරේ කස්සප හිමි ඇතුළු පාර්ශව කීපයක් විසින් අතරමැදි පෙත්සම් 7ක්ද අද ඉදිරිපත් කරනු ලැබුවා. The big story. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යාධන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අගමැතිතුමනි 20 වෙනි සංශෝධනය ගැන ඔබතුමාගේ මතය තාම එළියට ඇවිල්ලා නැහැ. ආණ්ඩුවක් වුණාම ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය. අපි හැමෝටම විවිධ අදහස් තියෙනවා. ඒ ගැන අපි දැවැන්ත සංවාදයක මේ වෙලාවේ ඉදිලා ඉන්නවා. නමුත් අවසාන වශයෙන් ආණ්ඩුවේ මතය විදිහට අපි සාමූහික මතයකට ඇවිල්ලා ඒක තමයි රට ඉදිරිපත් කරන්නේ. අගමැතිතුමනි 20 වෙනි සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා නැවත යම් තරක් දුරකට නාමික මට්ටමකටපත් වෙනවා. ඔබ එකඟද ඒක? නෑ මං හිතන්නේ වෙයි කියලා. කියන තරම් එහෙම ප්‍රශ්නයක් නෑ. අගමැතිවරයාගේ අතේ තමයි තියෙන්නේ. බලේ තියනවද නැද්ද කියන්නේ. අගමැතිතුමා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා දැන් අලුත් ව්‍යවස්ථාව කොයි කාලෙ විතර ගෙනියනවා? තාක්ෂණ කොමිටියක් අපි දාලා තියෙනවා. අදම ලංකාවේ සිටින කීර්තිමත්ම නීතිඥවරයෙක් කෙන ජනාධිපති නීතිඥ රොබෙන්සිල්ලා මැතිතුමා ඇතුළු කාටවත් විවේචනය කරන්න බැරි විද්වත් මණ්ඩලයක් අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා පත් කරලා තියෙනවා. දැන් නව ව්‍යවස්ථාවක් ගෙනපුවාම මේකට ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ජනමත විචාරණය යොමු කරනවා. හැබැයි ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනමතය දීලා තියෙනවා. 19 ඉවත් කරනවා කියන එක කෙටි කාලීන කළ යුතුම දෙයක්. මොකද ජනතාවගෙන් අපිට 3න් 2ක් බලය ඉල්ලුවේ වෙන මොනවටද? බඩු මිල අඩු කරන්නද, රස්සා ප්‍රශ්නේ හදන්නද? නැහැ. 3න් 2ක් බලය ඉල්ලුවේ 20 වෙනි සංශෝධනය 19 ඉවත් කළ යුතුමයි කියන මතය උඩ කරන්න තමයි බලාපොරොත්තු. මීට සති කිහිපයකට කලින් ප්‍රවෘත්තියක් පළ වුණා ඔබතුමා අවුරුදු 2කින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා. නෑ එහෙම එකක් නෑ. දේශපාලනඥයෝ කවුද විශ්‍රාම ගියේ? මහා බැංකු කොල්ලේ පිළිබඳව මේ ප්‍රශ්නේ දැන් යට ගිහිල්ලා තියෙන්නේ. නෑ. අර්ජුන් මහින්දරේම මාත්මයව ගෙන්න ගන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නැති මම. ඒක කරගෙන යනවා. ඒක කියන අඩුව යනවා. දැන් ගිය ආණ්ඩුව එදා විපක්ෂයේ බොරුවට හිටපු අයයි ආණ්ඩුවේ හිටපු අය ඔක්කොම එකතු වෙලා දූෂණ විරෝධී කමිටුවක් කියන අදාගෙන කෝටි 3කට වඩා වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඒ වෙලේ විරුද්ධ පක්ෂයේ හිටපු മന്ത്രിවරුන්ගේ නඩු කරවලට සම්බන්ධ වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සහාය දීපු අයට වෙනම වැටුපුකුත් ගෙවලා තියෙනවා. එතකොට දූෂණ විරෝධී කමිටුවම දූෂණයක්නේ. ඒ ආකාරයේ සෙල්ලමක් නටන්න අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. තිබෙන සියලුම පැමිණිලි විමර්ශනය කරලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලගන්න බැරි වෙලා තියෙන්නේ. ඔහු සිංගප්පූරු රටවැසියෙක් පමණක් වීම නිසා. අඩු ගානේ දිත්තු කැලලක්වත් තිබ්බන සමානට ඔයිට වඩා ලේසි වෙන්න තිබ්බා. එතකොට සිංගප්පූරු නීතියෙන් ඔහුට ලැබිලා තිබෙන රැකවරණය අද ඒක ඔහුට වාසිදායක ලෙස බලපාලා තියෙනවා. එයා ගෙන්න ගැනීම පිළිබඳව රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා නේද? අධිකාරියට බෑනේ ඒක ගෙන්න ගැනීම. දැන් ඔබට මතක ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක අවස්ථාවක කිව්වා මම දන්නේ අස්සන් කොච්චරද
අවුරුදු 20000 ගානක අත්සන් කළා කියලා. ඉතින් එහෙම අත්සන් කරලා යවුවනම් ඒ කියන්නේ රාජතාන්ත්‍රිකව අවශ්‍ය කටයුතු ඒ කාලෙම අරගෙන තිබුණයි කියන එකනේ. අපේ රජය අනිවාර්යෙන් රටවල් දෙක අතර කරගන්න සාකච්ඡා මගින් අර්ජුන මහෙන්ද්‍රන් කුදලගෙන එන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන සෑම පියවරක්ම ගන්නවා. ඊයේ උතුරු නැගෙනහිර හර්තාල් ක්‍රියාත්මක නැගුවා. ඒ කියන්නේ දිලීබන්ගේ ශ්‍රීපත් කරන්න ඕන කියලා දිලීබන් දැන් මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ? ඒක බොරු වැඩ. දිලීබන් මර්ඩර්. මගේ මල්ලි එක කිඩ්නැප් කරා. මගේ මල්ලි එයා කිඩ්නැප් කරා. මගේ නාදය උඹ කට්ටිය කිඩ්නැප් කරා. එයා මර්ඩර්. දේශපාලනට තමයි ඒගොල්ලන්ගේ මේක කතා කරන්නේ. උතුරේ හා නැගෙනහිර තත්ත්වය ආරක්ෂාවට රටේ ආරක්ෂාවට තර්ජනයක්ද? මං හිතන්නේ රටම ආරක්ෂිතයි. අපි බොහොම පරිස්සමෙන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. උදේනි තත්ත්වයක් ආවොත් මේක පෞද්ගලික කාලයේ ඇති වෙච්ච විදිහ තමයි උත්තරේ. ජීවිත 3ක් බිලිගනිමින් කඩා වැටුණු මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා ඔක්තෝබර් 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මහල් 4කින් පමණක් ඉදිකිරීමට අනුමැතිය ලබා දී තිබියදී හිමිකරු එම සැලසුම් වලට පිටින් යමින් මහල් 5ක නිවසක් ඉදිකර ඇති බවත් එහි අත්තිවාරම එම බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බවත් මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා අනාවරණ කළා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහලින් පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් අමුසෙම යුවලකට සහ ඔවුන්ගේ මාස 1.5ක් වයසති බිලිඳියට දිවි අහිමි වූයේ පසුගිය සැප්තැම්බර් 20 වෙනිදායි. එම කඩා වැටුණු පස්මහල් නිවසේ හිමිකරු වූ දොඩංවල නාත දේවාලයේ හිටපු බස්නායක නිලමේ අනුර ලෙව්කේ මහතා නිවස නිසි අනුමැතියෙන් ලබාගෙන ඉදිකළ බව පැවසූ පසුබිමක අදාළ මුල් ලේඛනවල පිටපත් ලබා ගනිමින් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළා. සිදු කෙරුණු විමර්ශන අනුව නොසැලකිලිමත් ඉදිකිරීම් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදු කිරීම සහ නිවාස කිහිපයකට අලාභහානි සිදු කිරීම යන චෝදනා යටතේ පොලිසිය අද නිවසේ හිමිකරු අත්අඩංගුවටගෙන නඩු පවරනු ලැබුවා. අදාළ නිවසේ පළමු මහල සහ පස්වන මහල නිසි ප්‍රමිතියකින් සහ අවසරයකින් තොරව ඉදිකර ඇති බවට මුල් ලේඛනවල පිටපත් විමර්ශනයෙන් හෙළි වූ බව මහනුවර කොට්ටහස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංග මහතා අනාවරණ කර තිබෙනවා. මූලික පරීක්ෂණයේදී වාර්තාවක් මට ලැබිලා තියෙනවා. ඒක මෙහි අධ්‍යක්ෂකතුමා දාලා තියෙන්නේ මහල් 5ක භාරය දරා ගැනීමට ප්‍රමාණවත් නොවන පරිදි ව්‍යුහයන් පාදම ඉදිකර තිබී ඇති අයුරු දැකගත හැකි විය. ඒක තමයි ප්‍රධානම සාධකය. මේ සම්බන්ධව සැලැස්ම අනුමත කරලා තියෙන්නේ 2006. ඊන් පස්සේ වතාවත් 3කදී මේක අපි දන්නව සංශෝධනය කරලා තියෙන ගොඩනැගිලි වලට 2016 දී ස්ථිර සහතිකය දීලා තියෙනවා මේකට පදිංචි වීම සඳහා අනුකූලතා සහතිකය. නමුත් අවසානයේ දැන් අනුකූලතා සහතිකය දෙනකොට තාක්ෂණ නිලධාරියෙක් ගිහින් පරීක්ෂා කරනකොට තාක්ෂණ නිලධාරියාට මේකේ ප්‍රමිතිය ගැන පරීක්ෂා කරලා බලන්න ක්‍රමවේදයක් නැහැ අපේ. ඉතින් තාක්ෂණ නිලධාරිය ගිහින් පරීක්ෂා කරලා බලන්නේ සැලැස්මට අනුව ගෙදර හදලා තියෙනවද නිවස හදලා තියෙනවද කියන කාරණේ විතරයි. මේක තට්ටු 4ටනේ අවසාන වශයෙන් අවසර ලබා දීලා තියෙන්නේ. නමුත් තට්ටු 5ක් හදලා තියෙනවා. ඒ අනුව අද උදෑසන අත්අඩංගුවටගත් කඩා වැටුණු නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා. වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රජයට සහාය වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ණය ශ්‍රේණිගත කිරීම සිදු කරන ජාත්‍යන්තර ආයතන මගින් ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම තුළ පහළට දැමීම නිසා එය මෙරට ආර්ථිකයට දැඩිව බලපාන බවයි. මූල්‍ය ආයෝජන සහ ණය ශ්‍රේණිගත කරන ජාත්‍යන්තර ආයතනයක් වන මූඩීස් ආයතනය අපේ රට ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සිදු කරලා තිබෙනවා. ඇංගෝලාව, කොංගෝ, ඉරාකය, මාලි යන රටවල් වල ගණයට අපි පත් වෙලා තිබෙනවා. අපේ රට ඉහළ ණය අවදානමකට ලක් වූ රටක්. අපේ රටට ජාත්‍යන්තර වෙළඳපොලේ ණය ලබා ගැනීමේ ඉඩ ප්‍රස්තාවක් අහිමි වීම තුළ අපේ රට මර උගුල් ගණනාවකට යටත් වෙමින් අන්ත පරිහානියට පත්වීමේ ඉඩ සැලැස්වීමක් සිදු වෙනවා. එනිසා රටක් හැටියට ආණ්ඩුව විපක්ෂ බෙහෙදයකින් තොරව එකට එකතු වෙලා ණය මර උගුලෙන් රට බේරා ගන්න ජාතික සැලැස්ම අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ සැලැස්ම නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ උපරිම සහයෝගය ලබා දෙන්නට අපි සූදානම්.
මැන්ඩි මද්‍රව්‍ය ජාවාරමෙන් නිරත වූ බවට සැකකෙරෙන සුරාබදු නියාමකවරයෙකු හා තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යබලකා බුද්ධි කොට්ටාශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු ළඟ තිබී මැන්ඩි මද්‍රව්‍ය ග්‍රෑම් 653ක ප්‍රමාණයක් සොයාගත්තා. දැන් තවත් පුවත් කිහිපයක්. දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ වසා තිබෙන අවස්ථාවේදී අතිශය අනතුරුදායක ලෙස සුඛෝපභෝගී බස් රථයක් ඒ හරහා ගමන් කරන අයුරු ජංගමදුරකථන කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රේල් ගේට්ටුව වහලා තියෙද්දි දැන් මේ WPNE 0360 අංකයේ දරන මෙම බස් රථය ඊයේ සවස මන්තිරු නීතියද උල්ලංඝනය කරමින් මෙලෙස ධාවනය කළ අතර එම බස් රථය අනුගමනය කරමින් පාපැදිකරුවෙක් සහ යතුරුපැදිකරුවන් කිහිප දෙනෙකුද වසා තිබෙන දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ අයුරුයි මේ. බීමතින් වෑන්රියක් පදවාරී අනතුරු කිහිපයක් සිදුකොට පලා යමින් සිටි රියදුරෙකු ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක් වූ පුවතක් පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පානදුර මහබෙල්ලන තොටුපොළ පාරේදී පවසල් සිසුවෙක් අනතුරට ලක්කොට පලා ගිය රථය මහබෙල්ලන මන්සන්තියේදී ත්‍රිරෝද රථයක ගැටි දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර එම ස්ථානයෙන්ද පලා යන අතරේදී එම රථය අලුබෝමුල්ල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටි නතර වී තිබෙනවා. එහිදී කුපිත වූ ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක් වූ රියදුරු සියදුම්ද උනාදමා පලා යන්නට උත්සාහ කිරීමේදී පොලිසිය මැදිහත් වීමෙන් සුවසැරිය ගිලන් රථයක් මගින් රියදුරු රෝහල්ගත කර තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වඩාත් අපක්ෂපාතී බව පවසමින් පත් කළ පොලිස් කොමිසම දේශපාලනීකරණය වී ඇති බවට දේශපාලන කොමිසම නිරීක්ෂණය කර ඇතැයි එහි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ යුද හමුදා පළමුවන බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන මහතා කළ පැමිණිල්ලකට අදාළව ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසමට කළ කරුණු දැක්වීමේදී සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසම හමුවේ පැවසුවේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන සිදු කළ CID නිලධාරීන් 2015 වසරේ දිනක උදෑසන 5:30ට පමණ බලහත්කාරයෙන් සිය නිවසට කඩා වැදුණු බවයි. නිලධාරීන් සිව් දෙනෙකු කාන්තා නිලධාරිනියක හෝ නොමැතිව නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී තම ස්වාමියා සිටින තැන පවසන්නයි තර්ජනාත්මකව බලපෑම් කළ බව ඇය පැවසුවා. තම ස්වාමියා පිළිබඳ කරුණු නොදන්නා බව අවස්ථා කිහිපයකදී පැවසූ පසු උරණ වූ CIDයේ ප්‍රේමතිලක නම් වූ නිලධාරියා තමන් අමතා මේ කිව හුරුතල් කළා හරියන්නේ නැහැ. මේ කිවයි දරුවවයි වාහනේ දාගෙන යන්න ඕනේ. යයි පවසමින් බලහත්කාරයෙන් තමා රැගෙන යාමට උත්සාහ කළ බවයි ඇය කියා සිටියේ. එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ CID නිලධාරීන් කොල්ලකරුවන් ලෙස කටයුතු කර ඇති බවයි. උදැසන 5:30ට පමණ නිලධාරීන් නිවසට පැමිණි බවත් තමන් රාත්‍රී ඇඳුම මාරු කර ගැනීමට ඔවුන්ගෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමාට කාමරයේ දොර වසා ගැනීමටවත් අවස්ථාවක් ලබා නොදී එය අසල රැඳී සිටි බව ඇය ප්‍රකාශ කළා. පසුව CID නිලධාරීන් තමා සහ අවුරුදු 11ක් වයසති තම පුතු සුදු පැහැති වෑන් රථයක නංවාගෙන සිය ස්වාමියා තාවකාලිකව සේවය කළ ස්ථානයට රැගෙන ආ බව ඇය පැවසුවා. සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ උදෑසන 6:30 සිට පස්වරු 2 පමණ දක්වා තමාට හෝ සිය පුතුට ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීමට හෝ පානය කිරීම සඳහා ජලමිදක් හෝ ලබා දීමටවත් CID සානුකම්පිත නොවූ බවයි. ඉවසාගත නොහැකි දැන ස්වාමියා සේවය කරන ස්ථානයේදී ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීමට ඉඩ ලබා දෙන්න ඉල්ලූ අවස්ථාවේදී ඔවුන් වැසිකිළියේ දොර වසා ගැනීමටවත් ඉඩ නොදී එය අසල රැඳී සිටි බවයි සංවේදී වෙමින් ඇය පැවසුවේ. කොමිසමේ සභාපති විනිසුරුවරයා එහිදී පැවසුවේ මෙම කාන්තාවට මොවුන් ලිංගික හිරිහැර කිරීමේ වරද සිදු කර ඇතැයි හැඟී යන බවයි. තමන් මෙම බලහත්කාරකම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද පැමිණිලි කළත් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවයි සන්ධ්‍යා මහත්මිය ප්‍රකාශ කළේ. මෙහිදී පොලිස් කොමිසම සන්ධ්‍යා මහත්මිය වෙත එවූ ලිපියක් කොමිසමේ අවධානයට ලක් වුණා. සභාපති විනිසුරුවරයා පැවසුවේ කාන්තාවක් බලහත්කාරයෙන් වාහනයක දමාගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවන බව එහි සඳහන් වී ඇති බවයි. කාන්තාවක් බලහත්කාරයෙන් වාහනයක දමාගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවන බව පොලිස් කොමිසම කියනවා. මෙහෙම පොලිස් කොමිසමක් අවශ්‍යද? කන්න බොන්න නැතුව ඇඳුම් මාරු කරගන්න දොරවල් අසලට වෙලා හිටපු එක විනය විරෝධී ක්‍රියාවක් නොවන බව කියන්න තරම් පොලිස් කොමිසම මේ තරම් පහත්ද? පොලිස් කොමිසමේ අසාර්ථකභාවය මෙයින් පෙනී යනවා. පොලිස් කොමිසම මෙතරම් දේශපාලනයට ගැති වෙලා තියෙනවාද යන්න කොමිසම හමුවේ ලැබෙන සාක්ෂි වලින් පෙනී යනවා. යයි කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිය ස්වාමියා බැලීම සඳහා තමා CIDයට ගිය අවස්ථාවේදී එහි අධ්‍යක්ෂකව සිටි ශානි අබේසේකර මහතා තමන් අමතා මේ තියෙන්නේ වාස් ගුණවර්ධනගේ දුරකථන විස්තර ඇතුළත් ෆයිල් එක. ඔයාගේ මහත්තයාගේ විස්තරත් මෙහෙම තියෙනවා. මෙහෙම ගියොත් ඇතුළට ගිහිල්ලා දුක් විඳින්න වෙනවා. අපි කියන දේ
කරන්න කියලා මහත්තයට කියන්න. එහෙම වුණොත් ගෙදර යන්න පුළුවන්. දේශපාලන රැකවරණය යටතේ රට යවන්නම්. යයි පැවසූ බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ ගැන දැනුවත් බවට ශානි අබේසේකර මහතා කළ එම ප්‍රකාශයෙන් තමාට හැඟී ගිය බවත් සන්ධ්‍යා මහත්මිය පැවසුවා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබන පස්වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ පෙනී සිටින්නේ යලි නොතීසි නිකුත් කෙරුණා. ඒ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිල්ලකට අනුවයි. දැන් බිස්සැට්ටෙන් විශේෂාංගය. කාර්යබහුල දිවිපෙවතක් ගත කරන සැමට තප්පර 30කින් කිරිතේ සාදාගැනීමේ අවස්ථාව උදා කරමින් තේ සීනි මුසුකල කිරිපිටි වර්ගයක් පියෝඩෙල් කිරිතේ නමින් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.